නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ සතියන්ත සීල භාවනා වැඩසටහන විශේෂයෙන් පවත්වනු ලබන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය අපගේ මෑණියන් වන ඩී.එම්. පුංචිමැණිකා මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමට එහි දායකත්වයේ දරනවා අපගේ සහෝදර පිරිස එහි දායකත්වයේ දරනවා. පින්වත්නි, ඊටාම කලාතුරකිනුයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. ඒ ලෝකයට පහළ වුණු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි සැබෑ තතු අපට කියලා දෙනවා. ඒ සැබෑ තතු කියලා දෙන කෙනා ඒ ධර්මයේ අවබෝධ කරගන්නට මහන්සියක් ගත්තොත් මේ දුක් විඳින සංසාර ගමනින් අත මිදෙන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරන්නේ පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන්. ඔබ හොඳට තේරුම් ගන්න, මහන්සි ගන්න අපිට ලැබිච්ච ජීවිතයෙන් අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න කෙසේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තීනිමානි භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තානි සත්පුරුෂ පඤ්ඤත්තානි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා නුවණැත්තන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද කරුණු තුනක් තියෙනවා. සත්පුරුෂයෝ, පණ්ඩිතයෝ, නුවණැත්තෝ ප්‍රශංසා කරන කරුණු තුනක් තියෙනවා. පළවෙනි කරුණ තමයි දානම් භික්ඛවේ සත්පුරුෂ පඤ්ඤත්තා පණ්ඩිත පඤ්ඤත්තා. දානී කියලා කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා, පණ්ඩිතයන් වහන්සේලා ප්‍රශංසා කරන දෙයක්. එතකොට කෙනෙක් දානය දෙනකොට ප්‍රශංසා කරනවා නම් එයා සත්පුරුෂේ, පණ්ඩිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පබ්බජ්ජා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං. මේ පැවිදි බව කියලා කියන්නේ සත්පුරුෂයෝ, පණ්ඩිතයෝ ප්‍රශංසා කරන දෙයක්. එතකොට කෙනෙක් පැවිදි වෙනකොට ප්‍රශංසා කරන්නේ කවුද? සත්පුරුෂයෝ, පණ්ඩිතයෝ. කරුණු දෙකයි. දානය සත්පුරුෂයෝ, පණ්ඩිතයෝ ප්‍රශංසා කරන දෙයක්. ඊළඟට පැවිදි බව සත්පුරුෂයෝ, පණ්ඩිතයෝ ප්‍රශංසා කරන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මාතා පිතුන්නම් භික්ඛවේ උපට්ඨාන පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං. මහණෙනි, මව්පියන්ට උපස්ථාන කිරීම කියලා කියන්නේ සත්පුරුෂයන්, පණ්ඩිතයන් ප්‍රශංසා කරන දෙයක්. එතකොට දෙමව්පියන්ට සලකනවා නම් ඒ සැලකීම පණ්ඩිතයෝ, නුවණැත්තෝ ප්‍රශංසා කරන දෙයක්. එතකොට මෙන්න මේ කරුණු තුනට නුවණැත්තෝ, පණ්ඩිතයෝ ප්‍රශංසා කරනවා. මොනවද ඒ කරුණු තුන? දානය, පැවිදි බව, මව්පිය උපස්ථානය. අද දවසේ මේ කරුණු තුනෙන්
මා විස්තර කරන්න සූදානම් වන්නේ තුන්වෙනි කරුණ මව්පිය උපස්ථානය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සාන්ත වූ බ්‍රහ්මචාරී උතුමන්ට දන් දීම, මව්පිය උපස්ථානය, අවිහිංසාවාදී, සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය මෙන්න මේවා පනවන ලද්දේ සත්පුරුෂයන් වහන්සේලා විසින්. නුවණැත්තා මේ කරුණ වලින් යුතු සත්පුරුෂයෙක් සේවනය කළ යුතුයි. මේ කරුණ වලින් යුක්ත කෙනෙක් සේවනය කරන්න ඕන. එවිට එයාගේ ජීවිත අවබෝධය පිණිස ඒක සකස් වෙනවා. එයාගේ ජීවිතේ සුන්දර ලෝකයක් කරා ගෙන යන්න සකස් වෙනවා. එතකොට අපි මේ කරුණ තුන තේරුම් අරගෙන ඒ කරුණ තුන වඩන කෙනෙක් ආශ්‍රය කළ යුතු වෙනවා. ඒ කරුණ තුන තමයි දානය, පැවිදි බව, මව්පිය උපස්ථානය. ඇයි අපි මව්පිය උපස්ථානය කළ යුත්තේ? අපි මනුස්ස ලෝකයට නිකං ආපු පිරිසක් නෙමෙයි. උපත් ලබන ක්‍රම 4ක් තියෙනවා. අණ්ඩජ බිත්තර ඇතුලේ, ජලාබුජ මව් කුසක, සංසේදිත තෙත් පරිසරෙහි, ඕපපාතික මේ ක්‍රම තුنين බාහිරව. එතකොට මනුස්ස ලෝකේ කෙනෙක් උපදිනවා නම් ඒ උපදින්නේ මව් කුසක් කරහා. මනුස්ස ලෝකේ ඕපපාතිකව ඉපදිච්ච පිරිස් ගැන බුද්ධ ශාසනය තිබුණු කාලේ සඳහනක් තියෙනවා. පොක්කර සාති බ්‍රාහ්මණ, අම්බපාලි තෙරණිය වගේ පිරිස මේ ඕපපාතිකව මේ ඉපදිච්ච පිරිස්. අන්සියලු දෙනා මව් කුසක් කරහා ඉපදිච්ච පිරිස. එතකොට එහෙමනම් අපි හැමෝටම මවක් සිටිනවා, පියෙක් සිටිනවා. දරුවෙක් උපදින්න නම් කරුණු 3ක් එකතු වෙන්න ඕන. සුදුසු මවක් ඉන්න ඕන, මව්පිය සම්භවයක් තියෙන්නට ඕන, එකතු වීමක් තියෙන්නට ඕන, ඊළඟට ගන්ධබ්බේ විඥානයක් පැමිණලා තියෙන්න ඕන. මේ කරුණු 3 එකතු වුණාම එයාගේ දරුවෙක් පිහිටන්න සුදුසු පරිසරයක් ලැබෙනවා. එතකොට අපි හැමදෙනාම අද මනුස්ස ලෝකෙ සිටින්නේ මව් කුසක් කරහා පැමිණි උදවියයි. ඒ නිසා අපි දෙමව්පියන්ට සලකන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි, යම් කුල පුත්‍රයෙක් තමන්ගේ නිවසේ ඉන්න මව්පියන්ට පුදනවද, අම්මට තාත්තට සලකනවද, ඒ පවුල බ්‍රාහ්මණය සහිත පිරිසක් වෙනවා, පවුලක් වෙනවා. බ්‍රහ්මයත් එක්ක ඉන්න පවුලක් වෙනවා, අම්මට තාත්තට සලකනවා නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි දරුවෙක් දෙමව්පියන්ට සලකනවද, පුදනවද, එයා මුලින්ම ඉන්න ගුරුවරයාත් එක්ක ලැබෙන එකක්. පුබ්බාචාරියා මුලින්ම ලැබෙන ගුරුවරයාත් එක්ක ඉන්න කෙනෙක් වෙනවා. ඊළඟට යම් කිසි දරුවෙක් දෙමව්පියන්ට සලකනවද, ඒ සලකන කෙනාට එයා දෙමව්පියන්ට සලකනවද, එයා දෙවිවරු සමග ඉන්න කෙනෙක්. මුලින්ම ලැබෙන දෙවිවරු සමග ඉන්න කෙනෙක්. ඊළඟට යම් කිසි කෙනෙක් දෙමව්පියන්ට සලකනවද, පුදනවද, දම්පැන් පිළිගන්නන්න සුදුසු කෙනෙක් ළඟ ඉන්න කෙනෙක්. එතකොට මේ කරුණු 4ක් තියෙනවා. මේ දෙමව්පියන්ට සලකනකොට එයාට මේක වෙනවා බ්‍රහ්මයා සමග වාසය කිරීමක් වගේ වෙනවා. පළවෙනි ගුරුවරයා සමග වාසය කිරීමක් වෙනවා. පළමුවෙන්ම ලැබෙන දෙවිවරුත් එක්ක වාසය කිරීමක් වෙනවා. දම්පැන් පුදන්න සුදුසු කෙනෙක් වශයෙන් ඒ පිරිසත් සමග වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බ්‍රහ්ම රාජයෝ කියලා කියන්නේ මව්පියන්ට කියන නමක්. මුලින්ම ලැබෙන ගුරුවරු කියලා කියන්නේ මව්පියන්ට කියන නමක්. මුලින්ම ලැබෙන දෙවිවරු කියලා කියන්නේ මව්පියන්ට කියන නමක්. ආහුනේය දම්පැන් පිළිගැනීමට සුදුසුයි කියන්නේ දෙමව්පියන්ට කියන නමක්. බුදුරජාණන් වහන්සේ විමසනවා තං කිස්ස හේතු. ඒට හේතුව මොකද්ද?
බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං. බොහෝ උදව්පකාර කරලා තියෙනවා පුත්‍රයන්ට මේ දෙමව්පියෝ. මොනවද? මව්පියවරු දූදරුවන්ට බොහෝ උපකාරයි. මේ දූදරුවෝ ඉපැද්දුවා. අපි ඉපැද්දුවේ කවුද? අම්මයි තාත්තයි. පෝෂණය කළා. රැක බලා ගන්නවා. ලෝකේ යහපත පෙන්නලා දෙනවා. මේ සියලු දේවල් කරන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා මේ දෙමව්පියන්ට සලකන්නට ඕන. දෙමව්පියන්ට සැලකීම සත්පුරුෂයෝ පණ්ඩිතයෝ ප්‍රශංසා කරන දෙයක්. දෙමව්පියන්ට සලකන්න ඕන. එතකොට දෙමව්පියන්ට උපස්ථාන කරන්න ඕන. එහෙම දෙමව්පියන්ට සලකන උපස්ථාන කරන කෙනා තමන්ගේ ජීවිතේ යහපත කරා යනවා. නැනවතුන් ප්‍රශංසා කරනවා. පරලොවයාගේ සුගතියට ගිහිල්ලා බොහෝ සතුටු වෙනවා. අපි දෙමව්පියන්ට සලකන්නට ඕන මෙන්න මේ කරුණ නිසා. විශේෂයෙන් මේ කරුණ මතක තියාගන්න ඕන. අපේ වයස අඩුවෙමින් පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා වයස අවුරුදු 250 ඉඳලා 100ට බහින්න හේතුව 120 100ට බහින්න හේතුව තමයි මේ දෙමව්පියන්ට සලකන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්නේ. ගුරුවරු වැඩිහිටියන්ට නොසලකන නිසා මිනිස්යන්ගේ ආයුෂ අඩු වුණා. එතකොට අපි දැන් මේ ඒකට කියන පිරිහීම කියලා. අපි ඉන්නේ මේ පිරිහෙන යුගයක. ඒ නිසා ඒ කරුණ අපි තේරුම් අරගෙන දෙමව්පියන්ට සලකන්න මහන්සි ගන්නට ඕන. ඇයි මව්පියන්ට බ්‍රහ්ම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේ බ්‍රහ්මයා සතුව තියෙනවා කරුණු 4ක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන 4 බ්‍රහ්ම වලින් යුක්තයි. බ්‍රහ්මයා 4 බ්‍රහ්ම වලින් යුක්තයි. එතකොට දෙමව්පියන්ටත් බ්‍රහ්ම කියලා කියන්නේ දෙමව්පියොත් දරුවන් කෙරෙහි 4 බ්‍රහ්ම වලින් යුක්තයි. එයින් පළවෙනි එක දෙමව්පියෝ දරුවන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තයි. කොහොමද දෙමව්පියෝ මෛත්‍රියෙන් කෙරෙහි යුක්ත? දරුවෙක් කුසට ආදා පටන් අනේ මට අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් කවදා ලැබෙම්ද කියලා හරි මෙස්සිතක් තියෙනවා. මව කුසට දරුවෙක් ආපුවම ඒ අම්මගේ කල්පනාව අනේ නිරෝගී සුවපත් දරුවෙකු කවදා බිහි කරම්ද? ඒක මව්පියෝ සතුව තියෙන එකක්. ඊළඟට දරුවෝ ඉපදිලා යම්කිසි ලෙඩ දුක් වලට කරදර වලට පත් වෙනවා. එතකොට දෙමව්පියන්ට බලාපොරොත්තුවක් තියෙනවා අනේ මගේ දරුවගේ දුක කවදානම් ඉවර වෙලා යාවිද? දුකින් කවදා මිදේවිද? ඒකට කියනවා කරුණාව. ඊළඟට දරුවෝ උස්මහත් වෙලා ලොකු වෙනකොට ඒ අලංකාරයේ ලස්සන අනේ මේක දිගටම පවතිනවා නම් හොඳයි කියලා දෙමව්පියෝ දරුවෝ කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා. සතුටටපත් වෙනවා. ඒකට කියනවා මුදිතාව. ඊළඟට දරුවෝ ලොකු වෙලා ආහා විවාහ කරගෙන වෙන ගෙවල් වලට ගිහිල්ලා වාසය කරනවා. තම බලයෙන් වැඩෙනවා. රැකී ආරක්ෂා කරගෙන. එතකොට දෙමව්පියෝ මැදිහත් වෙනවා. මෙයාලට දැන් තනියෙන් කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා. ඒකට කියන උපේක්ෂාව. මෙන්න මේ 4 බ්‍රහ්ම වලින් යුක්ත නිසා දෙමව්පියන්ට කියනවා බ්‍රහ්ම කියලා. එතකොට දෙමව්පියෝ ගාව තියෙනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. අන්න ඒ නිසා දෙමව්පියෝ හඳුන්වනවා බ්‍රහ්ම කියලා. ඊළඟට දෙමව්පියන්ට කියන වචනයක් තියෙනවා పూర్ව දේවතාවා. මුලින්ම ලැබෙන දෙවිවරු. එතකොට දරුවන්ට
මුලින්ම ලැබෙන දේවතාව තමයි අම්මා තාත්තා. ඊළඟට දරුවා මේ දෙමව්පියන්ට කියනවා පූර්ව ආචාර්ය. මුලින්ම ලැබෙන ගුරුවරයා. මොනවද මුලින්ම ලැබෙන ගුරුවරයා වෙන්නේ? දරුවා උපන්දා සිට දරුවව හදනවා. මෙහෙම ඉඳගන්න, මෙහෙම හිටගන්න, මෙහෙම ඇවිදින්න, මෙහෙම කන්න. දැන් කෑම කනවා නම් දකුණු අතෙන් ගන්න. මෙහෙම අත හොදන්න. සියලු දේවල් කියලා දෙන්නේ අම්මයි තාත්තයි. ඊට පස්සේ ගුරුවරු හම්බ වෙනවා. හැබැයි පස්සේ ගුරුවරු හම්බෙන්න ඉස්සරලා මුලින්ම ලැබෙන ගුරුවරයා තමයි දෙමව්පියෝ. එතකොට අපිට මුලින්ම හම්බෙච්ච ගුරුවරයා තමයි අපේ අම්මයි තාත්තයි. ඊළඟට දෙමව්පියන්ට කියනවා ආහුණෙය්‍ය කියලා. ආහුණෙය්‍ය කියලා කියන්නේ ඕන දුරක සිට දම්පැන් සකස් කරගෙන ගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි. දැන් ස්වාමීන් වහන්සේලා සංඝරත්නයේ ගුණයක් තියෙනවා ආහුණෙය්‍ය කියලා. ඕන දුරක සිටලා ගෙනල්ලා දානි පූජා කරන්න සුදුසුයි. ඒ ගුණේ තියෙනවා දෙමව්පියන්ගේ. ඒ නිසා දෙමව්පියෝ මේ හඳුන්වනවා ආහුණෙය්‍ය කියලා. ඔන්න ඔය කරුණ වලින් යුක්ත දෙමව්පියෝ කෙරෙහි යම් කිසි කෙනෙක් සත්කාර කරනවද? දෙමව්පියන්ට පෙරලා උපකාර කළා නම් දැන් අපිට ලොකු උපකාරයක් කරලා තියෙනවා දෙමව්පියෝ. එතකොට ඒ නිසා අපි දෙමව්පියන්ට පෙරලා උපකාර කර යුතු වෙනවා. ඒක සත්පුරුෂයෝ පණ්ඩිතයෝ ප්‍රශංසා කරන දෙයක්. එතකොට අපි දෙමව්පියන්ට උපකාර කළ යුත්තේ ඇයි? අපි දෙමව්පියන්ට උපකාර කළ යුත්තේ අපේ ජීවිතේ හදලා පෝෂණය කරලා මේ විදිහට අපි ලොකු කළේ හදවතේ ලේ කිරි කරලා පෝලා අපි ඇති දැඩි කරගත්තේ දෙමව්පියෝ. බැරි වෙලාවත් අපි ඉපදිච්ච ගමන් කොහේ හරි දාලා ගියා නම් ගඟක මුහුදක දැම්මනම් එලක පපාතයක දැම්මනම් අපි අද සිටීද? දෙමව්පියෝ අපිව රැක බලාගත්තු නිසා අපිට එහෙම අනතුරකට පත් නොකොට දෙමව්පියෝ අපිව රැක බලාගත්ත නිසා අපි අද මේ විදිහට කටයුතු කරනවා. එතකොට ඒ නිසා දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම සලකන්නට ඕන. දෙමව්පියන්ට සැලකීම කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට මහා ලාභයක් ඇති වෙන එකක්. මොකද දෙමව්පියෝ තමන්ගේ ජීවිතයට බොහෝ උපකාර කරලා තියෙන පින්වතුන් පිරිසක් නිසා දෙමව්පියෝ අපිට බොහෝ උපකාර කරපු කට්ටිය. සමහර වෙලාවට දැසිදස්සන්ට සේවකයන්ට වැඩබාර දීලා දෙමව්පියන්ගේ වැඩබාර දෙනවා. ඊට වැඩිය හොඳයි තමන්ම දෙමව්පියන්ගේ වත්පිළිවෙත් කරනවා නම්. එතකොට දෙමව්පියන්ගේ වත්පිළිවෙත් කරන්න මහා මහන්සියක් ගන්න ඕන. තමන් විසින්ම තමන්ගේ අතින්ම මෙහෙම කරන්න ඕන. දෙමව්පියන්ට අපි සලකනවා. කන්න බොන්න දෙනවා. අඳින්න දෙනවා. ඊළඟට බේතේ තරන් දෙනවා. ඉන්න ගෙයක් දොරක් හදලා දෙනවා. සියලු රැකවරණ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එහෙම කළාට දෙමව්පියන්ට තියෙන ණය අපිට ගෙවලා දාන්න බෑ කියලා. කන්න බොන්න දීලා, අඳින්න දීලා, බේතේ දීලා, ළඟින් ඉඳලා උදව්පදව් කළාට ඒ දෙමව්පියන්ට තියෙන ණය අපි ගෙවන්න බෑ කියනවා. හැබැයි ණය ගෙවන ක්‍රමයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා යම්කිසි කෙනෙක් තමන්ගේ දෙමව්පියෝ දෙන්න උරහිස් දෙකට ගන්නවා. කරට ඇරගෙන උරහිසේ අම්මා එක උරහිසේක තාත්තා එක උරහිසේක. එහෙම තියාගෙන උපස්ථාන කරනවා. එතකොට එහෙම උපස්ථාන කරනවා. මල මුත්‍ර පවා කරන්නේ මේ කර මත සිට. එතකොට එහෙම උපස්ථාන කළත්
ඒ ණය ගෙවන්න බෑ කියනවා. ඒ විතරක් නෙමෙයි මේ මුළු ලෝකේටම අගපදවි වෙන සක්විති රජකම ලබලා දුන්නත් දෙමව්පියන්ට තියෙන උපස්ථානි කරන්න බෑ කියනවා. ඒ ණය ගෙවල ඉවර කරන්න බෑ කියනවා පින්වත්නි. එතකොට ඒකට හේතුව තමයි අපට බොහෝ කාලයක් අපට දෙමව්පියෝ උදව් උපකාර කරලා තියෙනවා. හැබැයි දෙමව්පියන්ට උදව් උපකාර කරලා ඉවර කරන්න පුළුවන් ණය ගෙවන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ තමයි සුප්පතිකාර. උපකාරයට උපකාරයක්. අද කියලා දෙන්නේ සුප්පතිකාර සූත්‍රය. උපකාරයට උපකාරයක්. එතකොට උපකාරයට උපකාරයක්. අපිට දෙමව්පියෝ උදව් උපකාර කරලා තියෙනවා. ඒකට අපි උදව් උපකාර කරලා ණය ගෙවන්න කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ශ්‍රද්ධාවේ නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ සමාදන් කරවනවා නම් ශ්‍රද්ධාවන්ත නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ පිහිටවනවා නම් ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ අවබෝධය කෙරෙහි තියෙන අචල විශ්වාසය පැහැදීම. එතකොට දෙමව්පියෝ බුදුරජාණන් වහන්සේව හඳුනගන්න නැත්තම් බුදුරජාණන් වහන්සේව හඳුනගන්න දෙමව්පියන්ට පරිසරය හදන්න ඕන. ස්වාමීන් වහන්සේලා මුණ ගැස්සන්න ඕන. ධර්මයේ දේශනාව ශ්‍රවණය කරන්න යොමු කරවන්න ඕන. පොත්පත් අරන් ගිහිල්ලා කියවන්න යොමු කරවන්න ඕන. චෛත්‍ය බෝධි වන්දනාව කරන්න ඕන. එතකොට අර දෙමව්පියෝ ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ පිහිටවන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට කියලා දීලා ඒ ගුණ කෙරෙහි සිත පහදවන්න ඕන. ධර්මයේ ගුණ කියලා ධර්මයේ කෙරෙහි සිත පහදවන්න ඕන. සංඝ රත්නයේ ගුණ කියලා සංඝ රත්නයේ කෙරෙහි සිත පහදවන්න ඕන. එතකොට ශ්‍රද්ධාවන්ත නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ පිහිටවන්න ඕන. ඒක පළවෙනි එක. ඊළඟට දුස්සීල දෙමව්පියෝ සීලේහි පිහිටන්න ඕන. දැන් දෙමව්පියෝ සිල් රකින්න නැත්තම් දරුවෝ මහන්සි ගන්න ඕන. කෙසේ හෝ මේ දෙමව්පියෝ සීලේ පිහිටන්න. සත්තු මරණකින් වළක්වන්න. සොරකමින් වළක්වන්න. කාම සේවනට වැරදි වැඩවලින් වළක්වන්න. බොරු කියන එකෙන් වළක්වන්න. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකෙන් වළක්වන්න මහන්සි ගන්න ඕන. ඊළඟට පොහොය දවසට උපෝසත සීලය ආරක්ෂා කරවන්නට උදව් කරන්න ඕන. එතකොට දුස්සීලව සිටින දෙමව්පියෝ සිල්වන්ත කරනවද? ඒ සිල්වන්ත කරන්න මහන්සි ගන්නවද? එතකොට එයාගේ ණය ගෙවා ගන්න පුළුවන් වෙනවා. ඒකට ඉතින් විශාල කැපවීමක් දරුවෝ කරන්න ඕන. නැත්තම් අපි සංසාරික ණයකට භාජනය වෙනවා. ඊළඟට මසුරුකමින් ඉන්න දෙමව්පියෝ ඒ මසුරුකම දුරු කරලා ත්‍යාගයේහි සමාදන් කරවන්න ඕන. මසුරුකමින් ඉන්න දෙමව්පියෝ මසුරු මලේ දුරු කරලා සමාදන් කරවන්න ඕන. දාන දෙන්න යොමු කරන්න ඕන. ඊළඟට පිරිසට උදව්පදව් කරන්න යොමු කරන්න ඕන. ශ්‍රම දාන වලට වගේ සහභාගී කරවන්න යොමු කරන්න ඕන. එතකොට අර මසුරුකමින් යුක්ත දෙමව්පියෝ ත්‍යාගයට හුරු වෙනවා. එහෙම ත්‍යාගයට හුරු කරගන්න මහන්සියක් ගත්තොත් එයා සාංශාරිකව ගෙවනු ලබන ණයින් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ප්‍රඥාවක් නැති දෙමව්පියන්ට ප්‍රඥාව ඇති කරලා දෙන්න ඕන. ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා දෙන්න ඕන. මේ ධර්මයේ ඉගෙන ගන්න පරිසරයක් හදන්න ඕන. එතකොට
ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති වෙනකොට එයා අර ණය ගෙව්ව වෙනවා. මේ කියන්නේ පින්වත්නි දෙමව්පියෝ සීක බලවල පිහිටවන්න ඕන. මොනවද සීක බල? ශ්‍රද්ධාව, සීලය, ඊළඟට ත්‍යාගය, ප්‍රඥාව. මේ කරුණු හතරේ තමන්ගේ දෙමව්පියෝ සමාදන් කරවන්න ඕන. පිහිටවන්න ඕන. ඒකට ලොකු කැපවීමක් කරන්න ඕන. අපි හිතමු ඔන්න දෙමව්පියෝ ඉන්නවා. සිල් ගන්නෑ. එතකොට තමන් නිමාඩු දාලා හරි පොය දවසට තමන්ගේ දෙමව්පියෝ එකතු කරගෙන විහාරස්ථානයකට හරි අසපුවකට හරි ගිහිල්ලා සිල් සමාදන් කරවන්න ඕන. හැබැයි ළඟ ඉඳලා කන්න බොන්න දුන්නු පමණින් බේතේ දුන්නු පමණින් ණය ගෙවන්න බෑ. අපි විශාල ණයකට අපි පත්වෙලා ඉන්නේ දෙමව්පියන්ගේ. ඒක තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සංසාරේ ගෙවාගෙන එනකොට අම්මා තාත්තා වෙච්චි නැති කෙනෙක් හොයා ගන්න එක ලෙහෙසි නෑ කිව්වා. අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් සොයා ගන්න එක ලෙහෙසි නෑ කිව්වා. එතකොට ඒ නිසා අපි මේ ජීවිතේ ලැබිච්ච දෙමව්පියන්ට හොඳට සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දන් දෙන්න, ගරු කරන්න, මේ පුද සත්කාර නොකර සිටින්න හොඳ නැති පුජ්‍යලයෝ 4 දෙනෙක් ඉන්නවා. දන් දෙන්න සුදුසුයි. වන්දනාමාන කරන්න සුදුසුයි. ඒ පළවෙනි එක්කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. දෙවෙනි තමයි ශ්‍රාවක සංඝරත්නය. තුන්වෙනි තමයි අම්මා. හතරවෙනි තමයි තාත්තා. වන්දනාමාන කරන්න, පුද සත්කාර කරන්න, දම්පැන් දෙන්න සුදුසුයි. මේ කරුණු හතරෙහි මනාව පිහිටන කෙනාට බොහෝ පින් රැස් කරගන්න පුළුවනි. තමන්ගේ ජීවිතයට මේ පුණ්‍ය නිධානයක් තැන්පත් කරන්න පුළුවනි අම්මට තාත්තට සලකලා. තමන්ගේ සෙවණැල්ල වගේ පිටිපස්සෙන් එන අත් නොහැර යන සෙවණැල්ල වගේ පිටිපස්සෙන් එන මහා පිනක් රැස් කරගන්න පුළුවනි මේ අම්මට තාත්තට සලකලා. එතකොට මේ උපකාරයට උපකාරයක් අපි සිද්ධ කළ යුතුයි. ඊළඟට පින්වත්නි තව පැත්තකින් කියනවා නම් දෙමව්පියන්ට සැලකීම කියලා කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය තියෙන එකක්. එතකොට දෙමව්පියන්ට සලකනවා නම් මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා දන් දීලා වැඩක් නැහැ. උදව්පදව් කරලා සේවා කටයුතු කරලා වැඩක් නැහැ. සුදු කර්මවල විපාක නැහැ. මෙලව නැහැ. පරලව නැහැ. අම්මට විශේෂයෙන් සැලකලිය යුතු නැහැ. පියාට විශේෂයෙන් සැලකිය යුතු නැහැ. උපපාතික සත්‍යෝ නැහැ. මිනිස් సంతාන ඉක්මවා දියුණු කළ ශ්‍රමණ බමුණු නේ කියලා. අන්න ඒකේ සඳහන් වෙනවා දෙමව්පියන්ට අම්මට තාත්තට සැලකීම අවශ්‍ය නැහැ කියලා. ඒට කියන්නේ මිත්‍යා දෘෂ්ටියයි. එතකොට දෙමව්පියන්ට සලකනවා නම් එයා සම්මා දිට්ඨියට පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන්ට සැලකීම අනිවාර්යයෙන්ම කළ යුතු එකක්. පින්වත්නි අපි දෙමව්පියන්ට සලකනකොට අපි විතරක් නෙමෙයි ඒක දන්නේ. දෙවිවරුත් දන්නවා. බැරි වෙලාවත් කෙනෙක් දෙමව්පියන්ට සැලකුවේ නැත්තම් සමාජයෙන් දන්නේ. හැබැයි ඒක දෙවිවරු දන්නවා. පොහෝ දවසට අටවක පොහෝ දවසට සතරවරන් දෙවිවරුන්ගේ පරිවාර දෙවිවරු මිනිස් ලෝකේ සැරිසරනවා. සතරවරන් දෙවිවරුන්ගේ පරිවාර දෙවිවරු මේ ලෝක දිහා බලාගෙන යනවා. එයාලා බලාගෙන යන්නේ මොනවද? අම්මට තාත්තට සලකනවද? වැඩිහිටියන්ට සලකනවද? දානි පූජා කරනවද? උපෝසත සිල් ආරක්ෂා කරනවද? යහපතේ හැසිරෙනවද කියලා
අටවක පොහෝදාට සතරවරන් දෙවිවරුන්ගේ පරිවාර දෙවිවරු බලාගෙන යනවා. ඊළඟට අමාවක පොහෝදාසට සතරවරන් දෙවිවරුන්ගේ පුත්‍ර ස්ථානයේ ඉන්න දෙවිවරු බලාගෙන යනවා. මොකටද බලාගෙන යන්නේ? අම්මට තාත්තට සලකනවද? වැඩිහිටියන්ට සලකනවද? දම්පැන් පුදනවද? උපෝසත සිල් රකින්නවද? ඒ කියන්නේ අපි හැමෝම දිහා බලාගෙන යනවා. පසළොස්වක පොහෝ දවසට සතරවරන් දෙවිවරුම මේ ලෝකෙ වටේ යනවා. බලාගෙන යන්නේ අම්මට තාත්තට සලකනවද? වැඩිහිටියන්ට සලකනවද? දම්පැන් පුදනවද? උපෝසත සිල් ආරක්ෂා කරනවද? කියලා බලාගෙන යනවා. බලාගෙන ගිහිල්ලා සුදම් සභාවේ රැස්වීමේදී කියනවා දැන් මේවා කරන්නේ නැත්තම් අම්මට තාත්තට සලකන්නේ නැත්තම් වැඩිහිටියන්ට සලකන්නේ නැත්තම් දම්පැන් පුදන්නේ නැත්තම් උපෝසත සිල් ආරක්ෂා කරන්නේ නැත්තම් සුදම් සභාවේ කියනවා අහෝ දැන් අපේ දෙවි පිරිස අඩු වෙන්නයි යන්නේ. දිව්‍ය ලෝකෙ පිරිහෙන්නයි යන්නේ. අපාය පිරෙන්නයි යන්නේ. එතකොට දිව්‍ය ලෝකේ පිරිහිලා අපාය පිරෙනවා. අසුර ලෝකෙ පිරෙනවා. ඒකට හේතුවක් වෙනවා මේ දෙමව්පියන්ට නොසැලකීම. එතකොට දෙමව්පියන්ට සලකන්න මහන්සියක් ගන්න ඕන. කන්න බොන්න දීලා අඳින්න පළඳින්න දීලා ඒවා ඔක්කොම උදව්පස්ථාන කරන අතරතුරේ අර ශේක බලවල පිහිටවන්න මහන්සියක් ගන්න ඕන. ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාව සමාදන් කරවන්න ඕන. සීල නැති දෙමව්පියෝ සීලේ පිහිටවන්න ඕන. දන් දෙන්න කැමති නැති දෙමව්පියෝ දානේ සමාදන් කරවන්න ඕන. ඒකට මං ඔබට ක්‍රමයක් කියන්නම්. ඔබ දෙමව්පියන්ට හරියම්බ කරන එකෙන් කොටසක් දෙන්නට ඕන දෙමව්පියන්ගේ යහපත පිණිස. තව කොටසක් දෙන්න ඕන අම්මේ තාත්තේ මේක දානෙට දෙන්න. සාමාන්‍ය යැපෙන්න මුදලක් වෙනම දෙන්න ඕන තමන්ට තියෙන හැටියට. තව මුදලක් දෙන්න ඕන අම්මේ තාත්තේ මේක දානෙට දෙන්න. එතකොට එහෙම අම්මා තාත්තට දානෙට දෙන්න කියලා මුදලක් ලැබිච්චාම ඒක වෙන එකකට යොමු කරන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම දානයකට දෙනවා. එක්කෝ ඉල්ල ගන්න නැති බැරින කෙනෙකුට, අහිංසක කෙනෙකුට, නැත්තම් වෙහෙර විහාරයකට, නැත්තම් දානමානයකට එයා සහභාගී වෙනවා. එතකොට ටික ටික අර මසුරු මල දුරු වෙනවා. ඒකට විශාල කැපවීමක් දෙමව්පියෝ යහපතට ගන්න දරුවෝ මහන්සි ගන්නට ඕන. දෙමව්පියන්ට හොඳට සලකන්න ඕන. තමන්ගේ දරුවෝ ඉන්නවා නම්, තමන්ගේ දෙමව්පියොත් ඉන්නවා නම් දරුවන්ට පේන්න දෙමව්පියන්ට හොඳට සලකන්න ඕන. එයි අර එක තැනක තියෙනවා කතාවක අම්මයි තාත්තයි පොඩි පුතයි 100ක් ඉන්නවා. ඉතින් 100ට සලකනවා. කෑම දෙන්න පිඟාන වතුර දෙන කෝප්පේ වැටිලා දවසක් බිඳුණා. බිඳුනට පස්සේ තාත්තා මොකද කළේ? මේ තාත්තා කෝප්පේ බිඳ ගන්නවා කියලා පුතා පොල් කට්ටක් මේ සුද්ධ කරලා දුන්න වතුර. පොඩි පුතා මේක දැක්කා. පොඩි පුතා පොල් කට්ටක් සුද්ධ කරනවා. අම්මා හැම මොකටද? කිව්වා මේ අපේ තාත්තත් වයසට ගියාපුවම වතුර දෙන්න මේ මම පොල් කට්ට සුද්ධ කරනවා කිව්වා. ආభాෂය අල්ලනවා. එතකොට තමන්ගේ දෙමව්පියන්ට තමන් හොඳට සැලකුවොත් තමන්ගේ දරුවෝ තමන්ට සලකාවි. ඒ නිසා දෙමව්පියන්ට සැලකීම ඉතාම වැදගත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දෙමව්පියෙක් දරුවෙක් ලබන්නේ මේ කරුණු පහ අදහ හිතේ තියාගෙන.
අපි නිකම් මේ ආව නෙමෙයි. දෙමව්පියෙක් තමන් දරුවෙක් හදාගන්නේ මේ කරුණු 5 කැමති වෙලා. මොනවද? දෙමව්පියෝ දරුවෙක් හදාගන්නේ අප විසින් පෝෂණය කරනු ලබන මේ දරුවා අපිවද පෝෂණය කරන්නේය. දැන් දරුවා හදාගන්නවා. දෙමව්පියෝ ඒ දරුවා හදාගන්නේ වයසට ගියාපුවම අපිවත් බලා ගනීවි කියන අදහසින් තමයි දරුවෙක් හදාගන්නේ. ඊළඟට දරුවෙක් හදාගන්නේ අපගේ කටයුතුද කරන්නේය. දෙමව්පියෝ කරන කටයුතු ඉදිරියට මේ දරුවෝ කරගෙන යාවි කියන අදහසින් තමයි කෙනෙක් දරුවෙක් හදාගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළත් දෙමව්පියෙක් දරුවෙක් හදාගන්නේ අපගේ කුල පරම්පරාවද බොහෝ කල් පවතින්නේය. තමන්ගේ කුලය වංශය බොහෝ කල් පවත්තන්ඩ දරුවෙක් හදාගන්නවා. ඊළඟට හතරවෙනි කරුණ තමයි අම්ම කෙනෙක් දරුවෙක් හදාගන්නේ මේකට දායාදේ මැනවින් පරිහරණය කරන්නේ. ඒ කියන්නේ තමන් හරි හම්බ කරලා තියෙන ධන දාන්නේ ආරක්ෂා කරගන්න. ඊළඟට පස්වෙනි එක තමයි මිය පරලව ගියපුවම දම්පැන් දීලා පින් අනුමෝදන් කරවන්න. එතකොට අම්ම කෙනෙක් දරුවෙක් හදාගන්නේ මේ කරුණු 5 මුල් කොටගෙන. මොකද්ද? දරුවා හදාගන්න පෝෂණය කරන දරුවා දෙමව්පියෝ වයසට ගියාපුවම පෝෂණය කරાવી. අපගේ කටයුතු ටික ඉස්සරහට කරගෙන යාවි. අපගේ කුල වංශේ අපගේ කුල පරම්පරාව ඉදිරියට අරන් යාවි. මේ තියෙන බඩු මුට්ටු ඉඩකඩම් මිල මුදල් නිසි ලෙස පරිහරණය කරાવી. අපි මැරිලා මිය පරලොව ගියාපුවම දම්පැන් දීලා පින් අනුමෝදන් කරાવી කියන කරුණින් මේ 5 කරුණින් තමයි අම්ම කෙනෙක් දෙමව්පියෙක් දරුවෙක් හදාගන්නේ. එහෙමනම් අපිට වගකීමක් තියෙනවා. මේ අපි දෙමව්පියෝ අපි හදාගත්තේ මේ කරුණු 5 බලාපොරොත්තු වෙයි. ඒකයි අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් අපේ මෑණියන් මිය පරලොව ගිහිල්ලා ඒ මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක දෙමව්පියෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. එතකොට ඔබේ දෙමව්පියෝ මිය ගිහිල්ලා තියෙනවා නම් අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත් දානයක් මානයක් දීලා පින් අනුමෝදන් කරන්න ඕන. ඇයි ඒක දෙමව්පියෝ බලාපොරොත්තු වෙන එක. තමන්ට පුළුවන් විදියට පින් රැස් කරලා මිය පරලොව ගියපු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න ඕන. නැත්තම් කාලයක් යනකොට තමන්ට අම්ම කෙනෙක් හිටියද තාත්තා කෙනෙක් හිටියද කියලා මතකයක්වත් නැති වෙනවා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ කරුණු 5න් යුක්තව තමයි කෙනෙක් දරුවෙක් හදාගන්නේ. දරුවෙක් ප්‍රාර්ථනා කරන්නේ මේ කරුණු 5 හිතේ තියාගෙන. එතකොට දරුවෝ වන පිරිසට මේ වගකීමක් තියෙනවා මේ කරුණු 5 ඉෂ්ට කරන්න. නුවණැති මව්පියෝ 5 කරුණක් දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරයි. අප පෝෂණය කරනු ලබන මොහු අපවද පෙරලා පෝෂණය කරන්නේය. අපගේ කටයුතුද කරන්නේය. කුලවංශයේද බොහෝ කල් පවත්වන්නේය. දායාදේ මැනවින් පරිහරණය කරන්නේය. එමින්ම මිය පරලොව ගිය කල්හි දම්පැන් පුදන්නේය. නුවණැත්තෝ මේ කරුණු 5 දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. එහෙයින් ශාන්ත වූ සත්පුරුෂ වූ කෙලෙහි ගුණ දන්නා වූ කෙලෙහි ගුණ සිහි කරන්නා වූ දරුවෝ තමන්ට කළ උපකාර සිහි කරමින් මව්පියන් පෝෂණය කරති. අපට ලොකු උපකාරයක් කරලා තියෙනවා කියලා මව්පියෝ පෝෂණය කරන්න ඕන. ඔවුන් අපිට පෙර කරන ලද කටයුතු සිහි කරමින් ඒ විදිහට කටයුතු කරන්න ඕන.
මව්පියන්ගේ අවවාදයට අනුව කටයුතු කරන තමා පෝෂණය කළ දෙමව්පියන් පෙරලා පෝෂණය කරන කුලවංශේ නොපිරිහෙයි. තමන්ගේ දෙමව්පියන්ට පෝෂණය කරනවා නම් තමන්ගේ වයසට ගියපු දෙමව්පියෝ පෝෂණය කරනවා නම් ඒක පිරිහෙන්නේ නැහැ. සදහව සීල සම්පන්න වූ පුත්‍රයා ප්‍රශංසා ලබන්නේය. ආන් ඒ දෙමව්පියන්ට සලකන කෙනා හොඳට ප්‍රශංසා ලබනවා. පින්වත්නි, අපි මනුෂ්‍ය ලෝකයට ආවේ මව්කුසක් කරහා නිසා. දැන් ඔන්න තරුණ දෙමව්පියෝ ඉන්නවා. ඔන්න දෙමව්පියෝ දරුවෝ ලබනවා. අපි තේරුම් ගන්න ඕන සමහර වෙලාවට අපි ඉපදෙනකොට දරුවෝ උපදින්නේ අම්මගේ රූපය නසාගෙන. ඒ කියන්නේ ලස්සනට හිටපු කෙනෙක් දරුවෝ ලැබිච්ච ගමන් එයාගේ ලස්සන කොහෙන් ගියාද කියලා. මට මතකයි එක සිද්ධියක්. මේ අසුපුවේ ඉන්නකොට අම්ම කෙනෙක් දරුවෙක් හම්බෙන්න මේ පිරිත් කියන්න ආවා. අපි පිරිත් කිව්වා. එයාම ලස්සන තරුණ කෙනෙක්. පස්සේ ළමයා හම්බුනාට පස්සේ ඉස්සරලාම ළමයාත් අරගෙන ටිකක් කල් ගියාට පස්සේ ආවා. ආවට පස්සේ මම දැක්කා. දැන් පිරිත් කිව්වේ ලස්සන කෙනෙකුට. හැබැයි ළමයා හම්බෙලා ආවේ ඒ දරුවා හම්බෙන්න ගිහලා ලෙඩකට භාජනය වෙලා අවලස්සන රූපයක්. එතකොට අපි ඉපදුනේ දෙමව්පියන්ගේ අම්මගේ රූපේ නසාගෙන. ඒ වගේ තව බරපතල වෙනවා. සමහර වෙලාවට දරුවෝ ලැබෙනකොට ඒ හේතුවෙන් අම්මා මිය යන අවස්ථාව වෙනවා. එතකොට අපි උපදින්නේ මව නසාගෙන. අපි තේරුම් ගන්න ඕන අපි දෙමව්පියෝ නසාගෙන තමයි, අම්මා නසාගෙන තමයි අපි ඉපදලා තියෙන්නේ. ඒ නිසා අපි දෙමව්පියන්ට සලකන්න ඕන. පින්වත්නි, දෙමව්පියන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඇයි? දෙමව්පියෝ ගාව තියෙන සතර බ්‍රහ්ම විහරණ. නැත්තම් දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වුණොත් එයාට යම් යම් දේවල් ලැබෙන්නේ නැති වෙනකොට දෙමව්පියෝ කෙරෙහි වැරදි ලෙස පිළිපදිනවා. බැරි වෙලාවත් එහෙම දෙයක් වුණොත්, බැරි වෙලාවත් තමන් අතින් අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම කල්පයක් නිරේ යනවමයි. ඒ තරම් බරපතලයි. මව්පියන්ට හිංසා කිරීමත් ඒ වගේම බරපතලයි. ඒ නිසා දෙමව්පියන්ගේ මොන ප්‍රශ්නාවත් දෙමව්පියන්ට බනින්න කරන්න, සැරදාන්න, හිංසා කරන්න, ඒ දේ කිසිම දෙයකට යොමු වෙන්න එපා. හොඳම උදාහරණය තමයි අපගේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හොරු 500ක් ගහලා. බැලුව මේකට හේතුව මොකද්ද? පෙර ජීවිතයක බිරිඳත් එක්ක එකතු වෙලා අම්මටයි තාත්තටයි ගහලා කැලේ දාලා ආපු එක. එතකොට බලන්න අරහත්ත්වේ සාක්ෂාත් කරපු අග්‍ර ශ්‍රාවකෝ මුගලන් මහරහතන් වහන්සේටත් ඒ දෙමව්පියන්ට හිරිහැර කිරීමේ කර්මයෙන් ගැලවෙන්න බැරි වෙනවා. එතකොට දෙමව්පියෝට හිරිහැර කළොත්, හිංසා පීඩා කළොත් එයාගේ ජීවිතයට මහා බරපතල දෙයක් වෙනවා. ඒ නිසා දෙමව්පියෝ අපිට අරක දුන්නේ නැහැ, මේක දුන්නේ නැහැ, මට සැලකුවේ නැහැ කියලා දෙමව්පියන්ට ගරහන්න හොඳ නැහැ. දෙමව්පියන්ගේ කිසි දෙයක් වැඩිහිටියටපත් වුණාට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අපි අපේ ගුණේ දියුණු කරගෙන අර කරුණු 4න් දෙමව්පියන්ට සලකන්න මහන්සි ගන්න ඕන. දැන් මෙහෙම කියනකොට සමහරුන්ගේ හිතට එනවා අනේ අපි අතින් දෙමව්පියන්ට වරදවල් වෙලා තියෙනවනේ. වරදවල් වෙලා තියෙනවනේ. එතකොට වහාම කරන්න ඕන මොකද? දෙමව්පියෝ ඉන්නවා නම් ගිහිල්ලා වැඳලා සමාව ගන්න ඕන. දෙමව්පියෝ වැඳලා
සමාව ගන්න ඕනේ. මම මේකට මං අත්දැකපු පුංචි කරුණක් කියන්නම්. මං අසුපේ ඉන්නකොට දවසක් මහත්තයෙක් ආවා, තරුණ කෙනෙක්. එයා ඇවිල්ලා අඬා අඬා තමයි කිව්වේ. මං කිව්වා මහත්තයා ඇඬිල්ල නතර කරලා කියන්න කිව්වා. ස්වාමීනි මං අතින් වරදක් වුණා කිව්වා. එයාගේ තාත්තා එයාට මොනවා හරි අකටයුත්තක් කරලා. අකටයුත්තක් කළාට පස්සේ එයා තාත්තට හොද්දට බැනලා තියෙනවා, දෝෂාරෝපණය කරලා තියෙනවා. ඊට පස්සේ තාත්තා වෙනම හිටියා, පුතා වෙනම හිටියා. මෙයා මේක දෝෂාරෝපණය කරපේ කොච්චරද කියන්නේ මෙයාගේ මනස විකෘති වුණා. ඊට පස්සේ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගියා. මානසික වෛද්‍යවරයා ගාවට මේක ගියාට පස්සේ මානසික වෛද්‍යවරයා කියලා තියෙනවා, ඔබ ගිහිල්ලා තාත්තට වැඳලා සමාව ගන්න. මෙයා කිව්වා මට ලොකු වරදක් කරලා තියෙනවා, මට මේ වැඩේ කරන්න අමාරු කියලා. වෛද්‍යවරයා ආයෙ කිව්වා. පින්වත්නි, සිද්ධ වුණේ නොසිතු දෙයක්. ටික දවසයි ගියේ. අර පියාට පපුවේ අමාරුවක් හැදුනා. පව්වදාම මැරුණා. මංගාවට එනකොට සිද්ධිය වෙලා ඉවරයි. දැන් තාත්තා මැරුණා. තාත්තා මැරුණට පස්සේ තමයි සීය උපන්නේ. දැන් මෙයා අඬනවා. ස්වාමීනි මං අතින් වෙච්ච වැරද්ද මට විසඳ ගන්න බෑ. මං කිව්වා අපිට හම්බෙන්නේ ඉස්සෙල්ලා ඔබට වෛද්‍යවරයා උපදේශ දුන්නා. ඔබ ඒ කළේ නෑ. ආන් ඒ වගේ පින්වත්නි, දැන් දෙමව්පියන්ට තමන්ගෙන් වරදක් වෙලා තියෙනවනම් ඒ දෙමව්පියන්ගේ අගේ දැනෙන්නේ දෙමව්පියන් නැතිවෙච්ච දවසක. හොඳම උදාහරණය තමයි අජාසත්ත. අජාසත්තට තමන්ට දරුවෙක් හම්බුණාට පස්සේ තමයි තාත්තා මතක් වුණේ, උදේභද්‍ර. එතකොට කිව්වා තාත්තා නිදහස් කරන්න. එතකොට බිම්බිසාර රජුරු මරණයටපත් වෙලා. එතකොට අපි සතුව ලොකු වගකීමක් තියෙනවා. අපේ දෙමව්පියන්ට අපි මුද්දට සලකන්න ඕන. නැත්තම් මේක සැහැල්ලු ලෙස ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ මංගල සූත්‍රයේ මාතා පිතු උපට්ඨානං, දෙමව්පියන්ට සැලකීම මංගල කරුණක්. එයාගේ ජීවිතයට යහපත, සැනසිල්ල උදා වෙන එකක්. දෙමව්පියන්ට සැලකීම. ඒ ස්වාමීන් වහන්සේ නමක් හිටියා, එකම දරුවා. අනේ කියලා අම්මයි තාත්තටයි කියලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අර අම්මයි තාත්තයි වයසට ගියාපුවම මේ වැඩප්පලක් කරගන්න බැරි නිසා අසරණ වුණා. දැන් කර කියා ගන්න දෙයක්, කන්න බොන්න නැහැ. මේ ස්වාමීන් වහන්සේට මේක ආරංචි වුණා. ස්වාමීන් වහන්සේ මේක ආරංචි වෙලා මේ හොයාගෙන ගියා. අනේ කන්න බොන්න නැහැ. උන්වහන්සේ මොකද කරන්නේ? පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වැඩලා දානේ එකතු කරගෙන ඇවිල්ලා කොටසක් දෙමව්පියන්ට දෙනවා, කොටසක් තමන් වළඳනවා. එහෙම සත්කාර කළා. ටික කලක් යනකොට කතාවක් ගියා. ස්වාමින් වහන්සේ දානි ගෙන ඇවිල්ලා ගෙදර අම්මටයි තාත්තටයි කන්න දෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ගාවටම ගියා පණිවිඩේ. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට එන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ සාදුකාර දුන්නා. බොහොම හොඳයි භික්ෂුව කිව්වා විස්තරය අහලා. කිව්වා මේ කෙනා මේ බොහොම හොඳ වැඩක් කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ජාතකයක් දේශනා කොට වදාලා. ඒකට කියනවා ශාලිකේදාර ජාතිකේ. බෝසතාණන් වහන්සේ එකවරක ඉපදුනා මේ ගිරව් රෑනක ප්‍රධාන ගිරවෙක් වෙලා. ඒ ගිරව් රෑනේ ප්‍රධාන ගිරවා පිරිසත් එක්ක ගොයම් කන්න එනවා. ගොයම් පැහුණාම කාලා එක ගිරවෙක් අර ප්‍රධාන ගිරවා
කරල් ටිකක් කපාගෙන හොටින් අරන් යනකොට. එතකොට බලාගන්න කෙනා දැක්කා, අයිතිකාරයා දැක්කා, සමහර ගිරව් රෑන එනවා, සමහරු කාලා විතරක් යනවා. එක ගිරවෙක් කරල් 2-3ක් කපාගෙන පියාඹාගෙන ඇරයි යනවා. මෙයා උගුලක් ගැහුවා. උගුලක් ගහලා ඇල්ලුවා. අල්ලලා අර ගිරවගෙන් ඇහැව්වා. ගිරව කෑවට නම් කමක් නැහැ කිව්වා. ඇයි මේ කපාන යන්නේ කිව්වා. කිව්වා අනේ මගේ අම්මයි තාත්තයි අන්ධයි. මගේ අම්මයි තාත්තයි අන්ධයි. අන්ධ නිසා ඒ දෙමව්පියන්ට තමයි මම මේක ගෙනියන්නේ කිව්වා. එතකොට බමුණා කිව්වා ආද ඉඳලා මං අතාරිනවා ඕන තරමක් කරන් යන්න කිව්වා. එතකොට පින්වත්නි ඒ බෝසතාණන් වහන්සේ බෝසත් යුගයේ තිරිසනෙක් වෙලත් දෙමව්පියන්ට සැලකුවා. ඒ නිසා දෙමව්පියන්ට සැලකීම අතිශය උතුම් කටයුත්තක්. ඒ කටයුත්ත කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කොට වදාලා යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝ න භරති තං පරාභවතෝ මුකං. යම් කිසි කෙනෙක් තමාට හැකියාව තිබියදී තමන් සුවසේ සිටියදී වයසට ගියපු දෙමව්පියෝ පෝෂණය කරන්නේ නැද්ද? ආන් ඒ කෙනා මව්පියන් පෝෂණය නොකිරීම පිරිහීමට කරුණක්. එතකොට මව්පියන්ට පෝෂණය කරන්නේ නැද්ද? ඒක පිරිහීමට කරුණක්. ඊළඟට වසල සූත්‍රයේ සඳහන් වෙනවා තමන්ගේ මව්පියෝ වයසට ගියාපුවම දිරා ගියාපුවම තමන් සුවසේ ඉන්නවද? දෙමව්පියන්ට පෝෂණය කරන්නේ නැද්ද? ඒක යාගේ වසලෙක් වෙනවා. වසල සිරිතක් වෙනවා. මොකද්ද? අම්මා තාත්තා වයසට ගිහිල්ලා දුකසේ ඉන්නකොට තමන් මේ පෝෂණය නොකිරීම. ඊළඟට යමෙක් මවට පියාට සහෝදර සහෝදරියන්ට හිංසා කරනවද? ක්‍රෝධයෙන් බනිනවද? රළු වචන කියනවද? ඔහු වසලෙක්. වසල ගතිය බවට පත් වෙනවා මේ දෙමව්පියන්ට නොසැලකීම. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න මහන්සියක් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ කුල පුත්‍ර තෙමේ නැගී සිටපු වීරියෙන් යුතුව අත්පා වෙසීමෙන් යුතුව දහඩිය වැගිරීමෙන් යුතුව ධාර්මික උපයා සපයාගත් භෝග සම්පත් වලින් මව්පියන්ට සත්කාර කරනවද? ගරුකාර කරනවද? බුහුමන් දක්කනවද? ආන්ගේ කෙනා දරුවන්ගේ සත්කාර ලබන, ගරුකාර ලබන, බුහුමන් ලබන, පිදුමන් ලබන මව්පියෝ ඔහුට කල්යාණ මනසින් ආශිර්වාදනවා. බොහෝ කල් ජීවත් වේවා. ආයුෂයෙන් දීර්ඝායුෂයෙන් පාලනය කෙරුවා. දීර්ඝායුෂ ලැබේවා. බොහෝ කල් ජීවත් වේවා කියලා අර දෙමව්පියෝ දරුවන්ට ආශිර්වාද කරනවා. ඊළඟට දෙමව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුල පුත්‍රයා හට දියුණුවක්ම කැමති විත්තේය. පිරිහීමක් නම් නෙමෙයි. එතකොට මේ විදිහට තමන්ගේ දෙමව්පියන්ට තමන් සලකන්න මහන්සි ගත්තොත් එයාගේ ජීවිතේ පුණ්‍ය නිදානයක් බවට පත් වෙනවා. ඒකට අපි මහන්සි ගන්න ඕන. හොඳට තේරුම් ගන්න දෙමව්පියන්ට සලකන්න ඕන. සලකන්න ඕන සුප්පතිකාර සූත්‍රයේ සඳහන් වෙන කරුණ වලින්. ඒ තමයි ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ සමාදන් කරවන්න ඕන. ඒ කියන්නේ දෙමව්පියන්ට හොඳට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න ඕන. හැබැයි තමන් බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න නම් තමන් හොඳට
බුදුරජාණන් වහන්සේ ඒ ගැන ඉගෙනගෙන ඉන්න ඕන. ඊළඟට සිල්වන්ත නැති දෙමව්පියෝ සීල පිහිටවන්න ඕන. සිල්වන්ත නැති දෙමව්පියෝ සීල පිහිටවන්න නම් තමන් සිල්වන්ත වෙලා ඉන්න ඕන. තමන් සිල්වන්ත වෙලා දෙමව්පියෝ සීලෙහි පිහිටවන්න මහන්සියක් ගන්න ඕන. දැන් කාලේ හසිරේ හරි සංකීර්ණයි. මොකද්ද? පොහොය දවසටත් සමහර දවස්වලට වැඩට යන්න වෙනවා, රැකියාවට යන්න වෙනවා. එතකොට සමහර වෙලාවට බිරිඳටයි ස්වාමියාටයි දෙන්නටම වැඩට යන්න වුණාම, රැකියාවට යන්න වුණාම දරුවෝ අම්මා ගාව හරි තාත්තා ගාව හරි දාලා යනවා. එතකොට අම්මට තාත්තට පොහොය දවසේ සිල් ගන්න නැති වෙනවා. එතකොට තමන් මහන්සි ගන්න ඕන. එහෙම කරන්න හොඳ නැහැ. පොහොය දවසට අනිවාර්යයෙන්ම දෙමව්පියෝ යහපතේ හසුරවන්න ඕන. සිල් සමාදන් කරවන්න මහන්සි ගන්න ඕන. ඊළඟට හොඳට සිල්පද රකින්න සුදුසු පසුබිමක් සකස් කරලා දෙන්න ඕන. ඊළඟට දම්පැන් දෙන්නට යොමු කරවන්න ඕන. ඊළඟට ජීවිතයේ අවබෝධයක් ප්‍රඥාවක් ඇති වෙන විදිහට කටයුතු සිද්ධ කරන්න ඕන. එහෙම සිද්ධ කරනකොට එයාගේ ජීවිතේ යහපත කරා ගෙන යන්නට ඒක උදව් වෙනවා. දෙමව්පියන්ට නොසැලකුවොත් එයාගේ ජීවිතේ සුගතිය යන මාර්ගයෙන් බැහැර වෙලා දුගතියට වැටෙනවා. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න ඕන. කොහොමද දෙමව්පියන්ට සලකන්න ඕන? අපි දෙමව්පියන්ට සලකන්න ඕන ඒ ගුණ සිහි කරමින් අනේ අම්මා තාත්තා අපි වෙනුවෙන් විශාල කැපවීමක් කරලා තියෙනවනේ. විශාල කැපවීමක් කරලා තියෙනවනේ. ඇයි පුංචි කාලේ අපි බලාගත්තා. ඉස්කෝලේ දා ඉගෙනුවා. රැකී ආරක්ෂා කටයුතු කරලා දුන්නා. තමන්ගේ ධන දාන්නේ හොයලා දුන්නා. ආහාර විවාහ කරලා දුන්නා. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න ඕන. එතකොට අපි දන්න සූත්‍රයක් තියෙනවා. සිංහලෝවද සූත්‍රය. සිංහලෝවද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ නැගෙනහිර පැත්තේ දෙමව්පියෝ තියලා ඒ දෙමව්පියන්ට කටයුතු කරන්න. දරුවෙකු විසින් මව්පියන් වෙත කළ යුතු කටයුතු මව්පියන් පෝෂණය කළ යුත්තේය. අම්මා තාත්තා හොද්දට බලා ගන්න ඕන. කන්න බොන්න දෙන්න ඕන. මව්පියන්ගේ කටයුතු කළ යුත්තේය. ඒ කියන්නේ දෙමව්පියන්ගේ යම් යම් කටයුතු තියෙනවද? ඒව කරන්න ඕන. ඊළඟට කුල පරම්පරාව රැගෙන යා යුත්තේය. ඒ තමන්ගේ වංශේ කුලය ඉස්සරහට ගෙනියන්න ඕන. ඊළඟට දේපල ආරක්ෂා කරගත යුත්තේය. දෙමව්පියෝ හරි හම්බ කරපු ධනය ආරක්ෂා කරන්න ඕන. නැත්තම් දෙමව්පියෝ හරි හම්බ කරපු ධනය දරුවන්ට අගයක් නැති වෙච්ච ගමන් දරුවෝ විනාශ කරනවා. ඊළඟට දෙමව්පියෝ මිය ගියාට පස්සේ දම්පැන් දීලා පින් අනුමෝදන් කරන්න ඕන. දෙමව්පියෝ දරුවන්ට මේ කරුණු වලින් සලකන්න ඕන. ඒ තමයි පාපයේහි වළකන්න ඕන. දරුවෝ පාප වැඩවලින් වළක්වනවා. යහපත් දේ පිහිටවනවා. හොඳ දේවල් කියලා දෙනවා. ඊළඟට ශිල්ප උගන්වනවා. ඒ කියන්නේ උගන්වනවා. එක රැකියා ඉගෙන ගන්න උදව් කරනවා. ඊළඟට සුදුසු කාලයේ ආවා විවාහ කරලා දෙනවා. ඊළඟට සුදුසු කාලයේදී දේපල ලබා දීලා දියුණු කරනවා. මේ කරුණු එකිනෙකාට සිද්ධ කරගන්නකොට යහපත් සමාජයක් බිහි වෙනවා. ඊළඟට පුංචි දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට වඳින්න ඕන. උදේ හවස වන්දනාමාන කිරීමට පුරුදු වෙන්න ඕන. පොඩි දරුවෝ නෙමෙයි. ඕනෑම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ තියෙන ගුණයක් දෙමව්පියන්ගේ තියෙනවා. ඒ තමයි ආහුනේය. වන්දනාමාන කරන්න සුදුසුයි.
ඕන කෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට වඳිනවා නම් එයාට ආශිර්වාදය තියෙනවා. මේ දෙමව්පියන්ට වඳිනෙක් ගැන මම පොඩි කතාවක් කියන්න. මං පාසල් ගියපු කාලේ මං දවසක් පාසල් ගිහිල්ලා දවසක් හදිස්සියේ යන්න වුණා මගේ යාළුවෙකුගේ ගෙදර අපේ පන්තියේම. ඉතින් එදා අපි රෑ හිටියා. ඉඳලා ආයෙත් පහුවදා අපි ඉස්කෝලේ එන්න උදේ ආවා. උදේ ලැහැත් වෙලා මම කිව්වා මේ මං කිව්වා යාළුවට අම්මට එන්න කියන්න අපි අම්මා විතරයි හිටියාගේ අම්මට එන්න කියන්න වැඳලා යන්න කියලා. ඒ ගමන යාළුවකව අම්මට එන්න කියලා. ඒ ගමන අපි ඉස්කෝලේ ඇඳගෙන ඉතින් සූදානම් වෙලා ඒ අම්මට වැඳා. වැඳලා බේරුණාට පස්සේ අම්මා ඇඬුවා. මට ඒ සිද්ධිය මතකයි. මං ඇහුවා ඇයි අම්මේ අඬන්නේ? එතකොට ඒ අම්මා කිව්වා අනේ පුතා මගේ පුතා ඉස්කෝලේ යනවා. මේ තමයි බොහෝම කාලෙකින් වැන්දි කිව්වා. මං හිතන්නේ එදත් වැන්දි අර අපි වැඳපු නිසා වෙන්න ඇති. එතකොට බලන්න තමන්ගේ දෙමව්පියන්ට වඳිනවා නම් ඒ අම්මා බරින් ඉඳලා තියෙන්නේ ඇඬුවේ ඒකයි. අර වැඳපු එකට සතුටයි. එතකොට සමහර ගෙවල් තියෙනවා දරුවෝ අම්මලා තාත්තලත් එක්ක කතා කරන්නේ නැහැ. ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ගෙදර ඉන්නවා කතා කරන්නේ නැහැ. මාසය 2 3 4 5 6 අවුරුද්ද එක ගෙදර වාසය කරනවා කතා කරන්නේ. කවදාවත් එහෙම කරන්න එපා. සමහර වෙලාවට තමන්ගේ කර්මයෙන් තමන්ට කර්මය හේතු කොටගෙන දෙමව්පියෝ සලකන්නේ නැති අවස්ථාවල් එන්න පුළුවන්. ඒ තමන්ගේ කර්මයක්. හැබැයි ඒ කර්මයෙන් කර්මයක් එකතු කරගන්න එපා. තමන්ට දෙමව්පියෝ සැලකුවේ නැහැ කියලා තමන් දෙමව්පියන්ට නොසලකා හරින්න එපා. තමන් හොඳට දෙමව්පියෝන්ට සලකන්න. ඒක එයාගේ ජීවිතේට මහා ලාභයක් වෙනවා. මේ ජීවිතේත් සිද්ධ වෙනවා. පරලොව ජීවිතේත් සිද්ධ වෙනවා. දෙමව්පියන්ට කරන මේ දේවල් සමහර වෙලාවට ditta ධම්ම වේදනීයම වෙනවා. ditta ධම්ම වේදනීය වෙනවා. මේ ජීවිතේම වෙනවා. එක්කෙනෙක් හිටිය එක පුරුෂයෙක් හිටියා නිකන් රළු චරිත. එයා අම්මත් එක්ක කිපිලා බීලා ඇවිල්ලා අම්මට ගැහුවා. අම්මට ගහලා වහලේ මොනවා හරි උළු කැටයක් බිඳලා තිබුණා. වහලේ උළු කැටේ හදන්න වහලට නැංගා. පින්වත්නි ඔන්න වහලේ උළු කැටේ හදලා බැස්ස බහිනකොට පොඩි එන කෑල්ලක් කකුලේ වැදුනා යටිපතුලේ. වැදුනත් වැදිලා කුණු වුණා. මේ දක්වාම කුණු වෙලා මෙච්චර වෛද්‍ය තාක්ෂණෙ දියුණු තිබ්බත් ඒ තුවාලේ හොඳ කරන්න බෑ. මොකක්ද ඒකට හේතුව? අම්මට පයි ගැසීම. අතිශය බරපතලයි. ඒ නරක පැත්තට හැරුණොත් දෙමව්පියෝ කෙරෙහි වරදවා පිළිපැද්දොත් එයාගේ ජීවිතයට මහා හානියක් වෙනවා. හැබැයි තමන්ගේ ජීවිතයට මහා යහපතක් කරගන්න පුළුවන් දෙමව්පියන්ට සලකලා. එතකොට මේකේ පැති දෙකකට දැන් දෙමව්පියෝ ඉන්නවා නම් සලකන්න පුළුවන්. දෙමව්පියෝ මැරිලා නම් සමහරවිට දෙන්න පුළුවන් අනේ අපේ දෙමව්පියෝ මැරිලා අපිට සලක ගන්න බැරි වුණානේ. හැබැයි එක ක්‍රමයක් තියෙනවා. දම්පැන් දීලා පින් රැස් කරලා ඒ පින අනුමෝදන් කරන්න පුළුවනි මළගිය මේ තමන්ගේ දෙමව්පියන්ට. එතකොට තමන්ගේ ජීවිතයට මහා ලාභයක් එකතු කරගන්න පුළුවනි. ඒකට විශාල වශයෙන් කැප වෙන්න ඕන. පින්වත්නි බුද්ධ ශාසනයක තමයි දෙමව්පියන්ට සැලකීම ගැන කියලා දෙන්නේ. අපි මේ බුද්ධ ශාසනයේ කටයුතු කරන නිසා තමයි අපිට දෙමව්පියෝ ගැන අපිට හැඟීමක් එන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දෙමව්පියෙකුට තමන්ගේ දරුවෙක් කෙරේ සෙනෙහස ඇති වෙන්නේ මෙන්න මේ වගේ. අම්මෙකුට දරුවෙක් බිහි වෙනකොට ඒ ඇතිවන්නා වූ දරු සෙනෙහස මේ සම විදගෙන යනවා. මස් විදගෙන යනවා. නහර විදගෙන යනවා. ඇට විදගෙන යනවා. ඇට මිදුළු අස්සේ තැන්පත් වෙනවා. එතකොට දරු සෙනෙහස කොහෙද තැන්පත් වෙන්නේ? ඇට මිදුළු අස්සේ. ඒක කවදාවත් අතහරින්න බෑ. ඕන කෙනෙක් තමන්ගේ දරුවන්ට දෙමව්පියෝ ආදරේ. මොන තරාතිරම හිටියත් ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ආදරේ සෙනෙහසයි. ඒ තමයි මේ මවගේ පියාගේ සෙනෙහස දරු සෙනෙහස ඇට මිදුළු අස්සේ බැහැලා තියෙන නිසා. එතකොට අපි මහන්සි ගත්තොත් දෙමව්පියන්ට සලකන්න එයාගේ මෙලොව ජීවිතය යහපත ඇති වෙනවා. පරලොව ජීවිතය යහපත ඇති වෙනවා. සුගතිය කරා ගෙන යන්නට ඒ දෙමව්පියන්ට සැලකීම උදව්පකාර වෙනවා. ඒ නිසා තමන්ට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගන්නට ඕන. මේ ක්ෂණ සම්පත්තියේ මේ බුද්ධ ශාසනයෙන් මනුස්ස ජීවිතේ අපේ ජීවිතයට මහා යහපතක් කරගන්නට ඕන. අනික් කාරණේ තමයි දෙමව්පියෝ කාලය ගත කරන්නේ සුළු කාලයක්. සමහරලාට දෙමව්පියෝ ලෙඩ දුක් හැදිලා ඇඳට වැටෙනවා. එතකොට දෙමව්පියන්ට සත්කාර කරන්න වෙනවා. නහවන්න, උවටැන් කරන්න, මල මුත්‍රා දින්න. මේ සියලු දේවල් පින්වත්නි මෛත්‍රියෙන් කළ යුතුයි. මොකද දෙමව්පියෝ දැන් අංශභාගය හැදිලා වගේ එක එක ලෙඩ හැදිලා ඇඳට වැටිච්චාම දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, සතියක් නෙමෙයි, මාසයක් නෙමෙයි, සමහරලාට වසර ගණනාවක් ඇඳේ තියාගෙන දෙමව්පියන්ට සලකන්න වෙනවා. එතකොට මෙහෙම ටික කලක් සලකන්න ගියාපුවම තමන්ට දෙමව්පියෝ කෙරෙහි යම් කිසි දේශයක් ගොඩනගෙන්න පුළුවන්. ඒට ඉඩ දෙන්න එපා. ඒට ඉඩ දෙන්නේ නැතුව දෙමව්පියෝ කෙරෙහි මෙසිතින්ම උපස්ථාන කරන්න ඕන. ඒ උපස්ථාන කළාට උපස්ථානේ බරපතල වෙන්නේ දේශයෙන් තරහින් කළොත්. කරන්න දෙයක් නැතිකමට කළොත්. එහෙම නැතුව දෙමව්පියන්ට හොඳට මෙසිතින්ම සලකන්නට මහන්සියක් ගන්නට ඕන. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වන්නේ අපේ මිය පරලොවගේ මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමට. ඉතින් අපේ මෑණියෝ මේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පිහිටවන්නට යෙදුන මේ මහමෙවුනාවට දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටපු මෑණියෝ කෙනෙක්. වසර 17ක් වගේ කාලයක් අසපුවට සහ සම්බන්ධ වෙලා බොහෝ කලක් ධර්මයේ දියුණු කරපු කෙනෙක්. මම ඔබට අපේ මෑණියන්ගෙන් ඉගෙනගත්තු එකක් කියන්නම්. අපේ මෑණියෝ එච්චර ඉගෙනගෙන නැහැ. අම්මා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන 2ට. හැබැයි හොඳට කියවන්න පුළුවන්. ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ බොහෝ පොත් සංඛ්‍යාවක් කියලා තියෙනවා. දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා නම් 2කින් ඉහළට සමහරු උසස් පෙළ සාමාන්‍ය පෙළ පාස්, සමහරු විශ්වවිද්‍යාල රැකියා කරපු කට්ටිය. ඒ වුණාට සමහරු තාම සූත්‍ර පිටකේ පොත්වත් ත්‍රිපිටක පොත් කියවලා නැති කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මුදේට ධර්මයේ ඉගෙන ගන්න මහන්සියක් ගන්න. එතකොට ජීවිතේ සාර්ථක වෙනවා. අපිට ගුරු දේවයන් වහන්සේ හමු වීම නිසා අපගේ මෑණියන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ
උගන්වන්නට ඒ ණයෙන් නිදහස් වෙන්න අපිට හැකියාවක් ඉඩකඩක් සැලසුණා. ඉතින් ඒ මෑනියු වසර 78ක් කාලය ගත කළා. ඉතින් මීට වසරකට පෙර මෑනියු මේ පරලොව ගියා. ඉතින් මේ මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න තමයි අපි මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නේ. එතකොට දැන් මං දෙමව්පියන්ට සැලකීම ගැන බොහෝ කරුණු කිව්වා. අපිත් ගෙදර ඉන්නකොට මෙච්චර දෙමව්පියන්ගේ මෙච්චර වටිනාකමක් තේරුන්නේ නැහැ. හැබැයි ගුරුදේවයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ධර්මයේ ඉගෙන ගන්න කොටයි අපට දෙමව්පියන්ගේ වටිනාකම මෙච්චරයි කියලා වචනෙන් නිම කරන්න බෑ කියලා අපිට තේරුම් ගියේ. එතකොට කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට එයාගේ ජීවිතේට දෙමව්පියෝ ගැන මහා සෙනෙහසක් ඇති වෙනවා. ඉතින් ඊයේ දවසේ අපි මහා සාංගික දානයක් පැවැත්තුවා. ඒ වගේම තව මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න තව කටයුත්තකුත් අපි සිද්ධ කළා. ඒ තමයි අපේ අසුපේ උණුමුල්ල මහමෙවුනා භාවනා අසුපේ අඩුපාඩුවක් පවතින මේ දානශාලාවකට මුල්ගල තැබුවා. ඉතින් අපි දෙමව්පියන්ට උපස්ථාන ධර්මයන් ඉෂ්ට සිද්ධ කරන්න ඒ කටයුත්ත මම මේ පින්වතුන්ටත් අපි ඊයේ දවසේ කළ පින අනුමෝදන් කරනවා. ඒ වගේම අපි ඒකට ඒ දෙමව්පියන්ට උපස්ථාන කිරීම උදෙසා සිහි කරන්නේ අපේ මෑණියන් මිය පරලොව ගිහිල්ලා වසරක් සැපීම නිමිත්තෙන් මේ අපි දාන ශාලාවට අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මුල්ගල තබන්නට යෙදුණා. ඉතින් ඔබටත් ඒකට අවස්ථාවක් තියෙනවා, ඉඩකඩක් තියෙනවා සහසම්බන්ධ වෙන්න. මොකද්ද? තමන් නමින් මිය පරලොව ගිහිල්ලා ඉන්නවා නම් දෙමව්පියෝ ඒ දෙමව්පියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට ඒ අපි ඉදිකරන දානශාලාවට උදව්පදව් කරන්න පුළුවන්. ඇයි මේකේ සඳහන් වෙනවා මියගිය ඥාතීන්ට පින් දීලා පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. මොකද දානශාලාවක් කියලා කියන්නේ විශේෂ තැනක්. එතනදී තමයි ආයුෂ, වර්ණ, සැප, බල කියන මේවා ලැබෙන්නේ. එතනදී තමයි ආයුෂ, වර්ණ, සැප, බල කියලා මේවා ලබලා දෙන්නේ. ඉතින් ඔබේ දෙමව්පියෝ මිය පරලොව ගිහිල්ලා ඉන්නවා නම් ඒ වගේම දෙමව්පියෝ වයසට ගිහිල්ලා ඉන්නවා නම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න අපිට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවනි. ඒ දානශාලාවට උදව් උපදව් කරලා පින් රැස් කරගන්නට අපිට පොඩි අවස්ථාවක් ඔබට සලසලා දෙන්න පුළුවනි. ඒ සඳහා විස්තර අවශ්‍ය නම් අපේ අසපුවට හෝ මේ ශ්‍රද්ධායකට විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඒ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ අනුමෝදන් කරනවා. ඉතින් ඔබටද ඔබේ සිටින දෙමව්පියන්ට හොඳට ගුණ වශයෙන් හඳුනගෙන දෙමව්පියෝ කෙරෙහි පැහැදිලා දෙමව්පියන්ට වන්දනාමාන කරලා උපස්ථාන කරලා පින් රැස් කරගන්න. රැස්වන්නා වූ පින මෙලොව ජීවිතේ යහපත ඇති කරනවා. පරලොව ජීවිතේ යහපත ඇති කරනවා. ඉතින් මේ මෙලොව පරලොව යහපත ඇති වෙන දෙමව්පියන්ට සලකලා පින් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන්ම අද සත්‍යන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ උතුම් මෞපිය උපස්ථානය පිළිබඳව දහම් කරුණු පවසමින් උතුම් ධර්මානුශාසනාව සිදු කොට වදාළ අප හැම දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපි හැම දෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.
ඉතින් විශේෂයෙන්ම ගල්ගමුව මහගල් කඩවල යාය 5 අංක 120 දරණ නිවසේ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඩී.එම්. පුංචි මැණිකා පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ මේ ශාසනයට පූජා කරගත්ත ඒ පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේම මේ උතුම් ධර්මානුශාසනාවට වැඩම කරමින් ධර්මානුශාසනාව සිදු කොට වදාළ. ඉතින් ගල්ගමුව මහගල් කඩවල AMPB අතපත්තු, කපිල බණ්ඩාර අතපත්තු, චන්දන පුෂ්ප කුමාර අතපත්තු, යසරත්න මැණිකේ අතපත්තු යන ඒ පින්වන්ත සහෝදර සහෝදරයන් පිරිස අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. එම්නම් ඊළඟ අවස්ථාව භාවනාව පිණිසයි අපි වෙන් කරගන්න උත්සාහ කරන්නේ. ඊට පෙර අප මද විරාමයක් පිණිස සම්බන්ධතාව ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු කරනවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.